නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත පිණිස ධර්ම දායාදය ලැබෙන උතුම් අවස්ථාව ආරම්භ කරමින් අපි තාම දයාවෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම උතුම් ධර්මානුශාසනාව පිණිස වැඩමවා වදාළ දහම් කැඩපත සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමගම අපි සිහිපත් කරගන්නම් අද සැදැහැති දායකත්වයේ පිළිබඳව බටුවත්ත පාසල් මාවත අංක 400න් බී නිවසේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී යූ.ඒ. පද්මශීලී මහත්මිය විසින් සැදැහැති දායකත්වයේ දරනවා. මීට වසර 15කට පමණ පෙර මිය පරලොව යන්නට යෙදුන යූ.ඒ. පීටර්සින්යෝ පියාණන්ටත් ඒ වගේම පී.ජී. ඇලන් නෝනා මෑණියන්ටත් පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන අපේක්ෂා ඇතිව සැදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වන්ත යූ.ඒ. පද්මශීලී මහත්මිය ප්‍රධාන පින් ඇති හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව අපි සූදානම් වනවා දහම් සාකච්ඡාව අද දවසේ ආරම්භ කරන්න. අපි අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ නැවත වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ගුරු දේවයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ බොජ්ජංග එහෙමයි වඩන්න මේ අනුග්‍රහ කරන දේවල් සම්බන්ධව. ඒතර මේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධය ගැන භාග්‍යතුන් වහන්සේගේ පැහැදීමක් උපදව ගන්න වාසනාව උදා වෙන්නේ ඒ බුදු කෙනෙක්ගේ අවබෝධය ශ්‍රවණය කිරීමෙන්. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ අවබෝධය ශ්‍රවණය කරන්නේ නැතුව අවබෝධය පිළිබඳ පැහැදීමක් උපදින්නේ නැහැ. ඒ වගේම මේ කිනාට යම් ප්‍රඥා මාත්‍රිකුත් තියෙන්න ඕන. දැන් අපි බොජ්ජංග ධර්ම ගැන අපි කතා කරනකොට අපිට හොඳට තේරෙනවා. ඒතර මේ සිහිය කියන එකක් පිළිබඳව මේ ලෝකෙට බුදු කෙනෙක් පහළ නොවෙන්න විවර කරන්න කෙනෙක් නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එතකොට මේ ධම්මවිචය කියන කාරණාව පිළිබඳ මේ ලෝකෙට විවර කරන්න බුදු කෙනෙක් කරින්න වෙන කෙනෙක් නැහැ. ස්වාමීනි හරිය විස්මිතයි. දැන් මෙවැනි උදාාර ගුණධර්ම මිනිස් හිතක දෙවියෙකුගේ හිතේ වැඩි යනවා කියන කරුණ හරි අසරිමත් දෙයක් නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අඩු ගානේ දැන් මේ වගේ යුගයක එවන් දෙයක් දියුණු කරගන්න Tamanට බැරි වුණත් එහෙමයි. බුද්ධ ආදී උතුමන් වහන්සේලා මේ ලෝකෙට දුර්ලභව පහළලා අවබෝධ කළානේ කියන පැහැදීම මාත්‍රේ පවා බොහෝ යහපත පිණිස පවතිනවා. ඊ අවබෝධයෙන් ඇතිවෙන පැහැදීම. එහෙමයි ස්වාමීනි. ඒතර මේ අපි මේ බුද්ධංග ධර්ම ගැන කතා කරන්නේ යාට නිරතුරුවම ඇති වෙන්න ඕන අදහසක් තමයි අසිරිමත් මේ බුදු කෙනෙක් සොයාගත්තු මේ දේ කියලා පිළිබඳව. අන්නේ පැහැදීම් මාත්‍රයට පුළුවනි එයාට විශාල දෙයක් මේ යුගයේ හැටියට කරන්න පුළුවන්. එහෙමයි. අපි මේ ධර්ම දේශනාවේ විශාල ප්‍රධාන අර්ථය තියෙන එක තමයි
සමහර කෙනෙකුට හිතෙන බල මේව කරන්න පුළුවන්ද කින්ද බන්ද කරන්න පුළුවන් ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. බැරි නෑ. අඩු ගානේ පැහැදීම් මාත්‍රේ බොහෝ කල යාමත පිණිස පවතිනවා. ඒකයි මේ පිරිසිදු සම්බුදු වදන් මනුෂ්‍ය වර්ගය උදෙසා බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සුව පිණිස තමයි එතකොට භික්ෂුන් වහන්සේලාට චරත භික්ඛවේ චාරිකං කියලා කිව්වේ. දැන් මේ පින්වත් මහන්නේ හැසිරෙන්න මේ දෙව් මිනිස් ලෝකයට බොහෝ යහපත පිණිස අර්ථය පිණිස සැපේ පිණිස මේ ගම්නියම් ගම හැසිරෙමින් එක මක්ක දෙන්නෙක් යන්නත් එපා කිව්වා. එක මක්ක දෙන්නෙක් යන්නත් එපා කිව්වා. කුමක් නිසාද? ඒ තරම් පුළුල් කරන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. මොකද මේක දුර්ලභ නිසා. එහේ. ඇයි මේ බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි. ඉතින් මේ කල්පට 100ටම 92ටම බුදු රහත් නමයි. තථාගත බුදුරජාණන් වහන්සේලා පහළුනේ 7 දිනයි. එතකොට මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ කතාවේ බොහෝ දුර්ලභයි. ඉතින් දුර්ලභ මොහොතක මේ මනුස්ස ජීවිතයක් ලබලා තියෙනවා කියන එක අසිරිමත්. දුර්ලභ මොහොතක මනුස්ස ජීවිතයක් ලබලා තියෙනවා කියන එක අසිරිමත්. ඊ අසිරිමත් භවයේ තවත් අසිරිමත් බවක් තමයි ඒ බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ශ්‍රී නාමයාගේ දිසවන් වලට අසන්න ලැබීම අසිරිමත්. එහෙමයි ස්වාමීනි. ඒ අසිරිමත් බවත් අතර තවත් අසිරිමත් දුර්ලභ ශරණයක් තමයි කුමක්ද? ඒ බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ශ්‍රී නාමය ඇසෙද්දී ඒ බුදු කෙනෙක්ගේ පිරිසිදු නිවන් මඟ දෙව් මිනිස් ලෝකයට අනුකම්පාවෙන් දේශනා කළ මේ නිවන් මඟ ශ්‍රවණය කරන්න ලැබීම ඊටත් වඩා අසිරිමත්. හිතා ගන්න බෑ මේ පුණ්‍ය වාසනා සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. හිතා ගන්න බෑ ඒක. ඒතර මේ ලෝකේ දැන් මහා ලෝකෝට අපි කතා කරන මේ පෘථජන ලෝකේ මහා ලෝකෝට වන්දනීය පූජනීය වශයෙන් කතා කරන බටහිර යුරෝපේ ලෝකේ ඒතර මේ රටවල් ගැන ඒ තාක්ෂණය ගැන ඒ භෞතිකව තියෙන දියුණුව ගැන මිනිස්සු නිකන් ඇස් අයාගෙන කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. කොච්චර මෝඩද නේ? ඒක නෙවෙයි ඇස් අයා ගන්න ඕන කාරණේ. මේ බුද්ධ ආදී උතුමන් වහන්සේ ත්‍රිවිධ රත්නේ පහළ වෙච්ච කාලේ මනුෂ්‍ය රත්නයක් වෙලා ඉන්න පුළුවන් නම් අන්න ඒකයි කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි හිතක උදාාර පරිවර්තනය උදෙසා උදාාර ගුණධම් උදෙසා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව මෙතරම් වන්නේද කියලා. ඒක නේද? එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒ වගේම තමයි මේ ත්‍රිවිධ රත්නේ පහළ වෙලා ඉන්න කාලේ ශ්‍රී සද්ධර්මයේ අසන්න ලැබීම අන්න ඒක තමයි විශ්මයටපත් වෙලා කතා කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට පිරිසිදු නිවන් මඟ බුදුමෝයෙන් වදාළ පිරිසිදු නිවන් මඟ නැවත නැවත විවර වෙනවා නම් ඒකයි විශ්මයටපත් වෙලා කතා කරන්න ඕන දේ. අහෝ මේ පෘථජන ලෝකෙට ඒක විශ්මයටපත් වෙන කාරණාවක් නෙමෙයි. එතනම තම තමන්ගේ හිතවල තියෙන අවිද්‍යාවේ බරපතලකම තේරුම් ගන්න තියෙන තැනක් ඒක. එතනමයි. මොකද්ද අර මේ බටහිර යුරෝපීය අර තාක්ෂණයේ ඒ දැන් වර්තමාන ලංකාව වුණත් එහෙමනේ. මිනිස්සු තට්ටු දෙකේ තුනේ ගයක් ගහගත්තොත් නේ මිනිස්සු ඇස් දෙක කට අරන් බලන් ඉන්නේ. තේරෙනවද නේද? අහස උසට චෛත්‍යයක් හැදෙනකොට මිනිස්සුන්ට විශ්මයටපත් වෙන කාරණාවක් නොවන මට්ටමටපත් වෙලා. එහෙමයි ස්වාමීනි. එතන මේ බෝධියක් රෝපණය වෙද්දී ත්‍රිවිධ රත්නයේ විශේෂ උපහාර පූජාවක් කරනකොට ඒක විශ්මයටපත් නොවන කාරණාවක් වෙලා. කුමක් නිසාද? පෘථජන ලෝකේ වන්දනීයත්වයටපත් වෙලා තියෙනවා. පෘථජන ලෝකේ පූජනීයත්වයටපත් වෙලා තියෙනවා. ඒ පෘථජන ලෝකේ වන්දනීයත්වයටපත් වෙච්ච හිතින් පෘථජන ලෝකේ පූජනීයත්වයටපත් වෙච්ච හිතින් පෘථජන ලෝකයේ ආස කරන දේවල් වන්දනීයත්ව පූජ්‍යත්වයටපත් කර සිතට බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ජීවිත ගැන ආශ්චර්යයක් ඇති වෙයි කියලා කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. අන්නේ ආශ්චර්යයක් ඇති වෙනවා නම් අන්නේ ජීවිතය අසිරිමත්. කල්ප ගානකටත් අපිට කරගන්න බැරි වෙච්ච දෙයක් ඒක. කොහොමද? බුදු කෙනෙක්ගේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන එක. එහෙනම් මේ ධර්ම දාණය දෙන පිරිස මේ ලෝකෙට දෙන්නේ මොකද්ද මේ? කල්ප ගානකටවත් දුර්ලභ බුද්ධ කියන ශ්‍රී නාමය අසන්න සලස්සනවා. එහෙමයි. ඒ වගේම ධම්ම සංඝ කියන ශ්‍රී නාමය ගැන අසන්න සලස්සනවා. අනිත් දෙව් මිනිස් ලෝකයාගේ චිත්ත සංතානවල මේ කල්ප ගානකට දුර්ලභ ත්‍රිවිධ රත්නේ පහළ වෙලා ඉන්නකොට මේක අසන්න සලස්සනවා. ඊටත් වඩා වටිනම දේ තමයි පිරිසුදු නිවන් මඟ අසන්න සලස්සනවා. එහෙමයි.
පිරිසුදු නිවන් මඟ පිළිබඳව චිත්ත ප්‍රසාදයක් උපද්දන සලස්සනවා. එහෙමයි ස්වාමීනි. ඒතර දුර්ලභ දෙයක් ගැන, වටිනා දෙයක් ගැන, වටිනා මාණික්කයක් ගැන, වටිනා දේවල් අතරත් වටිනාම දෙයක් ගැන දෙව් මිනිස් ලෝකයට අසන්නට, ශ්‍රවණය කරන්නට, ඇසුරු කරන්නට, මෙවන් මේ මරබිය මේ සිත්තල ඇවිලි ඇලි යන ලෝකික අවස්ථාවක මෙවන් දුර්ලභ දෙයක්, ආශ්චර්ය දෙයක්, අద్භූත දෙයක් දෙව් මිනිස් ලෝකයට නැවත නැවත විවර කරන්නට මේ මම්පෙත් විවර කරන කී මහා පුණ්‍ය විපාකය ආශ්චර්යයි. එහෙමයි. කල්ප ගානකටත් ඒ අයගේ ජීවිතවලට දුර්ලභ දේම අසන්න ලැබී. එහෙමයි ස්වාමීනි. අග්‍ර දේම ශ්‍රවණය කරන්න ලැබී. එහෙමයි. අග්‍ර දේ ඇසුරු කරන්න සැලැස්සුවා නම් අග්‍ර දේම ජීවිත කාලේ පුරාවට Tamanට ඇසුරු කරන්න ලැබී. ස්වාමීනි දැන් ලෝකෙත් මොනතරම් ජනගහන ඉන්නවද? කෝටි සංඛ්‍යාත කෙනෙක්. ඒ නමුත් මේ සම්බුද්ධ ශාසනය සම්මුඛ වෙලා තියෙන්නේ බොහොම මේ ටික දෙනෙකුට නේද? ටික දෙනෙකුටනේ. එහෙමයි ස්වාමී. ඉතින් එච්චර උත්තරී මේ උදාර පුණ්‍ය සම්පත්තියක් මේ ධර්ම දානමය. එහෙයි ස්වාමී. ඇයි මේ ධර්ම දානමය තුලින් විශාල දේවල් මුණ ගස්සනවා. එහෙමයි. උදාර මේ ඇසුරක් මුණ ගස්සනවා. ඒ වගේම උදාර මේ දුර්ලභ වූ රත්නයන් පිළිබඳ ශ්‍රවණය කරන්න අවස්ථාව සලස්සනවා. ප්‍රඥා ලෝකයේ විවර කරනවා, නිවන් මඟ උපද්දලා දෙනවා. එහෙමයි. එතකොට නිවන් මඟ උපද්දන ප්‍රධාන බීජය තමයි මේ බුද්ධ ශාසනයක ශාස්ත්‍රුන් වහන්සේ ගැන, මේ ධර්මයේ ගැන චිත්ත ප්‍රසාද මාත්‍රයක් කෙනෙක්ගේ චිත්තසංතාන ඉපදවීම. එහෙමයි. ඒකමයි බීජේ බවට පත් වෙන්නේ මේ බුද්ධ ශාසනය. ස්වාමීනි දැන් අපේ ආයුෂ කියන එකත් ඊටාම ස්වල්ප කාලයක් මේ වැඩි වයස් වෙලා මරණයත් ඊටාම ඉක්මනින් එනවා. එනමුත් අර වහන්සේ කලින් කිව්වා වගේ ලෞකික දේම, ලෞකික විද්‍යාවන්ගෙම හිත රඳවගෙන ඉන්නවා. අර ධර්මයෙන් අර්ථවත් වන සුන්දර භූමියට එන්න තව තවත් මම්මාවත් මේ අද ගොඩක් අහුරලා තියෙන්නේ. දැන් බලන්න ජනමාධ්‍ය තුලින්ම කොච්චර ඒක වනසලා තියෙනවද කියලා මිනිස්යන්ට. ඒතර මිනිස්යන්ට ජනමාධ්‍ය තුලින් ලබා දෙන ඇසුර කොච්චර විනාශකාරීද වර්තමානයේ. එහෙමයි ස්වාමී. ඒතර ඉවන් විනාශකාරී ඇසුරක් ජනමාධ්‍ය තුලින් විවර කරන ලෝකේ තමයි. ඒතර දැන් මේ ශ්‍රද්ධා මාධ්‍යම වලලා එතකොට මේ මනුෂ්‍ය වර්ගයාට මෙච්චර යහපත් ඇසුරක්. එහෙමයි. උදාර ඇසුරක්, දුර්ලභ ඇසුරක්. අපි ගුරු දේවයන් වහන්සේත් මහා සංඝරත්නයේත් ඒ බලන්න එතකොට ඒ කැපකිරීමෙන් ඊතර මේ දෙව් මිනිස් ලෝකයට සිදු කරන යහපත. එහෙමයි ස්වාමීනි. ඒක දුර්ලභම දෙයක්නේ. ආශ්චර්ය දෙයක්, අద్භූත දෙයක්, වටින දෙයක්. එහෙමයි. ඒතර මේ සියලු සම්පත් ටික මේ දෙව් මිනිස් ලෝකයට නැවත නැවත වටින දේ. දැන් බලන්න හරි පුදුමයි සමහර මිනිස්සු ඉන්නවා ඔය මහත්තයෙක් කිව්වා එයා යාගේ ඥාති පිරිසකට සෑහෙන උත්සාහ කරනවාකෝ මේ වටින දේ දෙන්න. එහෙමයි. ෂෙයා කරනවාකෝ බලන්නේවත් නැහැ. ඒගොල්ලෝ ඊට පස්සේ අනිත් පැත්තට ෂෙයා කරනවාකෝ නොවටිනා දේවල්. එහෙමයි. මම කල්පනා කළා ඇයි දැන් මේ ළඟට යවද්දිත් ඒක බලන්නවා හිතෙන්නේ ඇයි? සංසාරේ වටින දේවල් අනිත් අයට දීලා නැහැ. දුර්ලභ දේ දීලා නැහැ. අග්‍ර දේ දීලා නැහැ. ශ්‍රේෂ්ඨ දේ දීලා නැහැ. සත්පුරුෂ බවට පත් කරවන අරමුණ දීලා නැහැ. එහෙමයි ස්වාමී. ඒ නිසා මොකද වෙන්නේ? Tamanට දෙන්න හිතින්නේ. Taman කරගත්තු කර්මයමයි. එතෙන්ට එන්න හිතින්නේ. එහෙමයි. හරි පුදුම දෙයක් ඒ. 7 අවුරුද්දේ පොඩි අය මේ නිකලෙස් වෙන ලෝකේ ඒ කාලේ හිටියා සමහරට වයසට ගිහිල්ලා තමයි එතෙන්ට එන්නේ. එතකන් අර අවුරුදු ටිකේ එන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. සමහර අය ඉතින් මරණටපත් වෙනකම්ම එතෙන්ට එන්න වෙන්නේ. හරි පුදුමයි ඒක. එහෙමයි. දෙන්නේ යමක්ද ලැබෙන්නේත් එහෙමයි. අමෘතය දුන්නොත් අමෘතය ලැබේ. සත්පුරුෂ ඇසුර දුන්නොත් සත්පුරුෂ ඇසුර ලැබේ. අග්‍රදේ දුන්නොත් අග්‍රදේ ලැබේ. ශ්‍රේෂ්ඨ දේ දුන්නොත් ශ්‍රේෂ්ඨ දේ ලැබේ. අග්‍රදේ ජීවිතයත් තුළ උපදව ගන්න මම්මාවත් විවර කළොත් Tamanට අග්‍රදේ උපදව ගන්න මම්මාවත් විවර වෙයි. එහෙමයි තියෙන්නේ මේ. ඉතින් මේ ධර්ම දේශනාවේ පිනේ මේ හැමදේම කරන්නේ. ඒ නිසා නැවත උදාර සතුටකටපත් වෙන්න මේ ධර්ම දානි දෙන පිරිස. මෙවන් උදාර පුණ්‍ය කර්මයක් නේද මගේ ජීවිතේ මම මේ කරගත්තේ. එතකොට මේ සසර පුරාම සුවපත් කරන පුණ්‍ය කර්මයක් නේද මේක. සසර පුරාම අග්‍ර බවට පත් කරන, සසර පුරා ශ්‍රේෂ්ඨ බවට පත් කරන, සසර පුරා නිවන් මඟ විවර කරන, සසර පුරා සත්පුරුෂ ඇසුර ලබන, සසර පුරාම තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන, ෂණය උදා කරවල දෙන මේ පුණ්‍ය සම්පත්තියක් නේද මම මේ රැස් කරගත්තේ කියලා.
එතකොට ඉතින් මේ බොජ්ජංග ධර්ම ගැන අපි මේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන්න අපිට හිතට එන්න ඕන පණිවිඩය. සතිය කියන්නේ කොච්චර ආශ්චර්ය දෙයක්ද අනේ තථාගත බුදුරජාණන් වහන්සේලා මේ සතිය ස්පර්ශ කළා නේද කියලා. එහෙමයි ස්වාමීනි. ධම්මවිජය කියන්නේ කොච්චර දුර්ලභ ආශ්චර්ය දෙයක්ද. අහෝ ආශ්චර්යයි. මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ ධම්මවිජය ස්පර්ශ කළා නේද? විරිය කියන මේ ප්‍රීතිය, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කියන මේ ආධ්‍යාත්මික මේ සිත් පිට නැති මහ පොළොව අවකාශය පවා ගස් කොළන් පවා සංවේදී කරවන දෙව් මිනිස් ලෝකයාට පවා මහා යහපත සලසවන ප්‍රඥා ලෝක විවර කළ දෙන ආධ්‍යාත්මයේ සුවපත් කරවන කෙලෙස් සංසිඳවන මෙච්චර උදාර වූ ගුණ සම්පත්තියක් අනේ භාග්‍යතුන් වහන්සේ ඇති කර අවබෝධ කරගත්තානේ ආශ්චර්යයි සාදු සාදු කියලා ඉස්සෙල්ලම ඉන්න ඕන. සත්පුරුෂ බව කියන්නේ එහෙමයි ස්වාමීනි. එතන පිහිට තමයි තමන්ගේ හිත වැඩෙන්න ඕන. එතකොට අද අපිට මේ අට්ඨකනාගර සූත්‍රයේ මූලික හේතු උනේ මේ දසම කියන ගෘහපතියා අපගේ පරම පූජනීය ආනන්ද ස්ථවිරයන් වහන්සේ මුණ ගැහෙන්න ආපු අවස්ථාවක මේ එතුමට උමනා වුණා දැනගන්න මේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් වූ අපගේ සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ නිවන් මඟට ඍජුවම මුල් වෙන දහම් පරයයක් දැනගන්න ආස කළා. කෙලෙස් සංසිඳවන කෙලෙස් දුරු කරවන එකම දහමක් ඍජුවම බලපාන ඍජුවම උපකාරී වන එකම දහමක් දැනගන්නයි ස්වාමී. ඒක හරි ලස්සන විස්මිත විස්තරයක් විග්‍රහයක් ආනන්දයන් වහන්සේ දේශනා කළා. කුමක් මුල් කරගෙන ධ්‍යාන හතරක් මුල් කරගෙන. හරි පුදුමයි. එතකොට මේ ප්‍රථම ධ්‍යානය කියලා මානසික ස්වභාවයක් බුදු කෙනෙක් අවබෝධ කරගත්තා. දෙවන ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. මේ ධ්‍යාන හතර කියන එකට එන්න කෙනෙක්ගේ ජීවිතය තුළ තියෙන ඕන යම් ගුණ සම්පත් කීපයක් තියෙනවා මෙතන විස්තර වෙනවා. එහෙමයි. කොහොමද? ඉස්සෙල්ල මෙයා එතකොට හතර ඉරියව්වෙම මහන්සි ගන්න ඕන කාමයන්ගෙන් වෙන්වෙච්ච මනසක් හදන්න ඕන. අකුසල් වල මේ රැව් පිළිරැව් දෙන්නේ නැති මනසක් ඉස්සෙල්ලා තියෙන්න ඕන. කාමයන් වැඩ කාමයේ විරුද්ධ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මොකද මේ හිත ඇතුලේ ස්වභාවයක් තමයි ඇහෙන් දකින ඉෂ්ඨකාන්ත මනාප රූප මුල් කරගෙන හිත ඇතුලේ සංකල්ප මැවෙනවා. ඒක තමයි හිතේ අවිද්‍යාව සහගත හිතේ ස්වභාවයක්. එහෙමයි ස්වාමී. එතකොට මේ අවිද්‍යාව සහගත හිතේ අන්නේ ස්වභාවය සංසිඳෙන විදියට එදිනෙදා ගෘහ ජීවිතයේ වේවා පැවිදි ජීවිතේ වේවා ඉස්සෙල්ල මුලින් ජීවත් වෙන්න ඕන. සංසිඳුණු සිටි. මොකද්ද සංකල්ප තුල ඉන්නේ නැති. ස්වාමීන් ඒකට වීරිය පවත්වන්න වීරියෙන් තමයි කරන් තියෙන්නේ. වීරියෙන් සම්මාදිට්ඨියෙන් සිහියෙන් තමයි කැපකිරීමිය කරගන්න ඕනේ. ඒතර බලන්න දැන් කෙනෙකුට කරුණා මෛත්‍රී දැන් ගෘහ ගෙදර ඉන්න කෙනෙක් නම් සතර බ්‍රහ්ම විහරණ මත පිහිටා ගෙදර දොරේ කටයුතු කරගෙන එයා ඉන්න මහන්සි ගන්නවා. එහෙමයි. එතකොට අර යාට අර සංකල්පීය මේ රාගය ඔස්සේ හිත කැරකෙන ගතිය සංසිඳෝගෙන එයා ඉන්නවා. ඒතර ඒකත් ඉන්නකොට අර මේ ද්වේෂයට, වෛරයට, ක්‍රෝධයට හිතේ බදින ගතිය අඩු වෙනවා. එහෙමයි තියෙන්නේ. දැන් සාමාන්‍ය බොහෝ වෙලාවට මේ ගෙවල් දොරවල් වල මේ වෙනසෙන්න හේතුවක් තමයි අනවශ්‍ය විදිහේ එක්ක බාහිර ලෝකේ ගෙවල් දොරවල් යාන වාහන දුවදරුවෝ ඥාතීන් දිහා බල හූල තමයි මේ ගෙදර කට්ටිය වාසය කරන්නේ. ඒක නිසා තමයි ප්‍රධාන වර්ධින තැන. ඒතර බාහිර ලෝකේ සම්පත්, දරුවෝ, මිල මුදල්, ඥාති ඒව දිහා බැලුවට කමන්නේ හූල්ලන්නේ නැති මනුස්සක්. එහෙමයි ස්වාමීනි. මනිමින් ඒ ඔස්සේ යන්නේ නැති මනසක්. ඒවට ඉරිසියා ක්‍රෝධ වෛර කරන්නේ නැති මනසකින් එයා ජීවත් වෙන්න ඕනේ. ස්වාමීනි එහෙම ඒ අපවිත්‍ර දෑ වහන්සේ පැහැදිලි කළ පරිදි හිතේ තියෙනකොට ගුණයට හිත නැමෙන්නේ. එහෙමයි. ඒ මේ කියන ස්වභාවයන් අත් කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. මේ කියන ස්වභාවයන් ඇති කරන්න බෑ. ඒ කියන්නේ ඉස්සෙල්ලම එහෙනම් කෙනෙකුට හතර ඉරියව්වෙම ගෘහ ජීවිතේ කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද සංකල්ප වල ජීවත් වෙන හිතක් නැතුව ඒ හිත සංසිඳෝගෙන එතකොට මේ ඉරිසියා ක්‍රෝධ වෛර වලට හිත යන්නේ නැතුව එයා ගෘහ ජීවිතේ කටයුතු කරගෙන ඉන්න පුරුදු වෙනවා. පැවිද්දත් එහෙම. ඒතර මූලිකව එහෙම ඉන්න හිටපු කෙනෙකුට තමයි ධානා හතර හිත පිහිටවීම භාග්‍ය උදායි.
ස්වාමීන් දැන් ගෙදර දොරේ කටයුතු කරනකොට වුණත් සමහර විට ඒ වැඩ කටයුතු සේරම කරනවා. ස්වාමියාට බිරිඳට අප උපස්ථාන කරන බිරිඳ දූ දරුවන්ට ඒ වගේම වයසක අම්මලා අප්පච්චිලාට. නමුත් මේ වැඩ වැඩි වෙහෙසයි මේක ඉවර වෙන්නේ කවද්ද? ඔය වගේ චේතනා ගොඩක් වෙලාවට හිතේ. ඒක ඉතින් ගෘහ ජීවිතයේ ස්වභාවය ඕකයි කියලා හිතන්න එපා. එහෙමයි ස්වාමීනි. ගෘහ ජීවිතයේ ස්වභාවය ඕකනේ. එහෙයි. අනිත් එක තමයි ඒ කෙනාගේ පුණ්‍ය සම්පත්තිය ප්‍රශ්නය. එහෙම. ස්වාමීනි සියලු කටයුතු වලදී කරුණා මුදිතාව මේ දයාව පෙරට එතන තමයි ඉන්න ඕන. එහෙමයි ස්වාමීනි. මූලික වෙන්න ඕන ඇත්තම තමන්ගේ පුණ්‍ය සම්පත්තිය ගැන තමන් ආවර්ජනය කරන්න. එහෙමයි ස්වාමීනි. මොකද එතෙන්ට ආවට පස්සේ ඔය ප්‍රශ්න ගොඩාක් සංසිඳෙන්න හේතු වෙනවා. ප්‍රීතිය ගැනත් අපි ඉගෙන ගත්තා. අනිත් ප්‍රධාන වශයෙන් වෙන්න ඕන මෙහෙමනේ. දැන් පෙර ජීවිතවල දාන දීලා නැත්තම්. එහෙමයි. තමන් මේ සේවා කටයුතු කරගෙන මේ දේවල් පුණ්‍ය සම්පත්තිය රැස් කරගෙන නැත්තම් ඉතින් මේ ජීවිතේ මේ ලෞකික සම්පත් වෙනුවෙන් මැරෙන්න වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. එහෙමයි. ඔව්. ඒ ඉතින් සසරේ ඒව දීලා නැත්තම් මේ ජීවිතේ ලැබෙන්නේ උල්පතක් නෑ නේ යාට. එහෙමයි. ඉතින් ලැබෙන උල්පත හදාගෙන තියෙන්න එපා. එහෙනම් මේ පුණ්‍ය සම්පත්තියේ ප්‍රශ්නේ තියෙනවා. ඒ පුණ්‍ය සම්පත්තියේ ප්‍රශ්නේ තේරුම් අරගෙන හිතට ඒ පණිවිඩය දෙන්න ඕනේ නිරන්තරයෙන්. එහෙමයි ස්වාමී. දිදී සීල සම්පත්තිය මනාකොට පිළිටලා හොඳට උදේ හවස තෙරුවන් වඳිමින් පුදමින් පිරිස සජ්ජායනා කරමින් ඔන්න වාසය කරන්න ඕන. එහෙමයි. දවස ගත කරන්න ඕන කොහොමද? මහා පින් උපදින දෙයක් තමයි මේ සිත කියන එක. එහෙයි ස්වාමී. ඒතර පුළුවන් ආකාරයට තමන් හම්බ කරන ධනෙන් දම්පැන් පූජා කරමින් ඊළඟට තමයි එයා මේ ධර්ම දානමය පින්කම සිදු කරගනිමින්. එහෙමයි. ඊළඟ තමයි අනිත් එක තමයි එයා මෙත් සිතින් දවස ගත කරන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මොකද මේ සිත කියලා කියන්නේ අනිත් සියලු පුණ්‍ය සම්පatti වලට වඩා අග්‍ර පින් උපදින තැනක් කියලා බුදු කෙනෙක් දේශනා කළා. අවබෝධ කළා. එහෙමයි. ඒතකොට එහෙම වාසය කරන කෙනෙකුට සම්දිට්ඨිකවම දකින්න පුළුවන් අවුරුදු 5ක් 10ක් යනකොට එයාගේ ජීවිතේ පුණ්‍ය සම්පatti මහා පෙරළිය. වෙනතර වඩා කටයුතු කරගෙන යන තියෙන පහසුව, බාධා අඩු බව, සුව පහසුව, මානසිකව තියෙන සංසිඳීම, සම්දිට්ඨිකව මොලේ කලඳක් තියෙන කෙනෙකුට. මොලේ කලඳක් තියෙන කෙනෙකුට සම්දිට්ඨිකව දකින්න පුළුවන්. පිනේ විපාකේ. එහෙමයි. හරියට අවංකව හදවතින් අවුරුදු 5ක්වත් අඩු ගන්න කෙනෙක්. සමහර පෙර ජීවිතයේ යම් පුණ්‍ය සම්පත්තියක් තියෙන කෙනෙක් නම් මේ ජීවිතේ ඊට වඩා වේලාසනේ. හදවතින් ඉන්න ඕනේ. ඊළඟට මේක දේශනා කළා ඒ ධානා හතර උපදවගෙන ඒක බලවත් විදියට මානසිකව හදාගත්තු කෙනා තමයි ඊට පස්සේ ඒකේ අනිත්‍ය ස්වභාවය සිහි කළා හිත පවත්තලා ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් කරගන්නවා. ස්වාමීනි ධාන පිණිස ගුණධර්ම හදාගන්න හැටි කලින් විස්තර මේ මුලින් විස්තර කරා. එහෙමයි ස්වාමී. ඒතර එතෙන්දී පාවිච්චි කරන වචනේ තමයි ධාන කියන වචනේ. එහෙයි. ඊළඟට අපි පාවිච්චි කළ කරුණු ටිකක් මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි උපේක්ෂාවයි ඒකට බුදු කෙනෙක් පාවිච්චි කරපු වචනේ තමයි චේතෝ විමුක්ති කියන වචනේ. එහෙමයි සර්. මට ඒකත් විශ්මතු කළ දෙන්න විශේෂයෙන් වුණා වුණා. චේතෝ විමුක්ති කියන වචනේ පාවිච්චි කරනවා. ඒත් ධාන හතරට කියන්නේ මොකක්ද? ධාන කියන වචනේ පාවිච්චි කරනවා. පඨම ඥානං, ဒုတိ ය ඥානං, තතිය ඥානං, චතුර්ථ ඥානං කියලා තමයි තියෙන්නේ. එහෙමයි. ඒතර මේකේ තියෙන්නේ චේතෝ විමුක්ති කියන වචනේ තියෙන්නේ. චේතෝ විමුක්ති. දැන් මේ පිළිබඳ වැරදි අර්ථකථනයක් කියනවලු චේතනාවේ නිදහස් වෙච්ච. එහෙමයි ස්වාමීනි. මට මේ ළඟදී කෙනෙක් කිව්වා මේ ඒක බණක කියා කිව්වා චේතනාවේ නිදහස් වෙච්ච කියලා. එහෙමයි. එහෙම එකක් ගන්න බෑ ඒක. ඒක වරදවා ගත්තා. එහෙමනේ අපි හිතන්න ඕන මේ අපි බුදු කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේ විදියට සැලකුවා නම් ওই ප්‍රශ්න ටික ඔක්කොම ඉවරලා යනවා. අර මුල් හතරට ධාන හතර කියලා භාගතුන් වහන්සේ වචනයක් පැනීම කියලා. දැන් අපි මෙහෙමනේ අපි ලෝකේ සමහර දේවල් වල පරිප්පු කියනවා. ඇයි මේකට පරිප්පු කියලා අපි තර්ක කර ඉන්නේ නෑනේ. එහෙමයි ස්වාමී. මේකට මුං ඇට කියනවා. අපි තර්ක කර හිටිය කියලා ආරංචියක් තියෙනවද නෑනේ. ඔය දින දෙයක් කාලා ප්‍රෝටීන් තියෙන එකත් ඒකත් කාලා කිසි මේ ප්‍රශ්නයක් නෑනේ. මේ මෝඩකම ඇවිල්ලා ගැල්ලා ඉන්න ඕනේ අපි. හොයන්න යන්නේ නෑ. එහෙමයි ස්වාමී. එහෙම නේද? එතකොට ඉතින්ට ඉන්නේ බුද්ධ ශාසනයට ආවට පස්සේ තමයි මේ නැති තර්ක පුහු මතවාද පුද්ගලික දේවල් ඉස්මතු කරගන්න දඟලන එක. අර කෙලෙස් ගොන්න ඔක්කොම ඉන්නේ කෙලෙස් සංසිඳවන්න ඕන තැනට ඇවිල්ලා. නැද්ද බලන්න? පුදුම අවාසනාවක්. පුදුම අවාසනාවක්. දැන් අද යුගයේ ඉන්න ඕනේ ඉතින් මේ මහාචාර්යවරු කියා ගන්න තව පිරිසකුත් ඉන්නවා. දැන් මේ ඉතිහාස වෙනස් කරන්න දඟලනවා. දැන් ඒගොල්ලන්ට උන අමුතු දෙයක් පෙන්වන්න ඕනේ ඒගොල්ලන්ට. දැන් මහා වංශෙත් එක්ක එන එක. ඒතර දැන් මේ ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම දැන් මේ අර එයා කියන එක තමයි හරි. දැන් මේ මහා වංශයෙන් සංඝ පීතුරුන් හදලා කටපාඩම් කරගෙන ආපු
ඒතකොට ඒ කාලේ මේ ඔක්කොම අතහරින්න තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒතර මොකද්ද ඉඳගලන්නේ? පුද්ගලික මතයක්. ප්‍රසිද්ධියක් ඒකත් එක්ක. අතෙන්ට එන්න බෑ. හරි පුදුමයි ඒකේ. මේ එතන තියෙන අසත්පුරුෂකමත් එක්ක සම්බන්ධයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අසත්පුරුෂකමත් එක්ක සම්බන්ධයක් තියෙනවා. දැන් මෙතනත් එහෙමයි. දැන් මේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ. මේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ. එතකොට මේ බුද්ධ ශාසනයේ රජු ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි. සෙන්පති සාරිපුත්තයන් වහන්සේ. රජ වෙන කෙනෙක් නෑ එතකොට. සෙන්පතිය තවත් නෑ. එතකොට රජතුමා ශාස්ත්‍රුන් වහන්සේ නම් ඒකනේ හරි පුදුමයිනේ. දැන් සිංහල භාෂාවේ භාග්‍යතුන් වහන්සේට පාවිච්චි කරන වචන තමයි බුදුරජාණන් වහන්සේ කියලා. රජෙක්. එහෙමයි ස්වාමීනි. සම්මා සම්බුද්ධ කියන වචනේ පාළියේ තියෙන්නේ. ඒතර සිංහල වචනේ තමයි බුදුරජාණන් වහන්සේ කියලා අපි පාවිච්චි කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියන වචනේ සාමාන්‍ය ගත්තොත් එහෙම රජෙක් කියලා කියන්නේ එතකොට මේ මිහිතලයටම අධිපති කෙනා. එහෙමයි. ජීවී අජීවී ඔක්කොටම අධිපති කෙනා. ඒතර බුදුරජාණන් වහන්සේ කිව්වා අවබෝධයේ රජා කවුද මේ ලෝකේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. එතකොට මනාකොට සියල්ල දැනගෙන සියල්ල දැකලා අතීත වර්තමාන අනාගත සියල්ල දැනගෙන තමයි ඕනම දෙයකට මේ දෙව් මිනිස් ලෝකයේ අතර දෙව් මිනිස් ලෝකයට යහපත පිණිස තමයි වචනයක් පනවන්නේ. අයහපත පිණිස නෙමෙයි. අර්ථය පිණිස තමයි ඒතර වචනයක් පනවන්නේ. ඒතර යහපත පිණිස පවත් මේ පනවන වචනය ඒතර මේක Tamanට හිතුමනාපේ මේක වෙනස් කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒතර ධානයේට බුදුරජාණන් වහන්සේ යම් පරියායකින් යම් වචන වලින් අර්ථ වලින් විග්‍රහ කළා නම් අපිට ඒ වචනෙම තමයි විග්‍රහ කරන්න ඕනේ. ඒක තමයි ශ්‍රාවකත්වය කියලා කියන්නේ. එහෙමයි. ඒතර දැන් මෙතන මෛත්‍රියේදී මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා මේ ඔක්කොටම පාවිච්චි කරන වචනයක් තමයි චේතෝ විමුක්තිය කියන වචනේ. ඒකේ මේ සතර බ්‍රහ්ම විහරණ වලට භාග්‍යතුන් වහන්සේ පාවිච්චි කරන වචනයක් ඒක. එහෙමයි ස්වාමී. ඊළඟ මේක තවත් තැනක පාවිච්චි කරන තැනක් තියෙනවා. මේ රහතන් වහන්සේ ගැන කියද්දි කියනවා ඒ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමී. එතෙන්දි පාවිච්චි කරනවා චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ ආශ්‍රව රහිත චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය. එහෙමයි. දැන් මේ කෙනෙක් මුදිතා භාවනා වඩන්න පුළුවන්, කරුණා භාවනා වඩනවා, උපේක්ෂා වඩනවා, මේ මෛත්‍රිය වඩනවා. හැබැයි ඒ තියෙන චේතෝ විමුක්තිය ආශ්‍රව සහිතයි. එහෙමයි. ආශ්‍රව සහිත චේතෝ විමුක්තිය. රහතන් වහන්සේට පාවිච්චි කරනවා අනාශ්‍රහත් ආශ්‍රව රහිත චේතෝ විමුක්තිය. එහෙමයි. ඒ මානසික ස්වභාවයට. ඒතර ප්‍රඥා විමුක්තිය කියලා වචනයක පාවිච්චි කරනවා. ඒතර ප්‍රඥා විමුක්තිය කියන වචනේ කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිරිසිදු දැකීම. ඒතර විමුක්තිය කියලා කියන්නේ ඒක පරිපූර්ණ වශයෙන් පිරිසිදු වීම. එහෙමයි. පරිපූර්ණ වශයෙන් පිරිසිදු වෙලා තියෙන්නේ. ඒතර මේ පරිපූර්ණ වශයෙන් පිරිසිදු වෙච්ච ශ්‍රාවකයාගේ තමයි රාගය සම්පූර්ණයෙන් හිතින්ම නිරුද්ධ වෙන්නේ. දේශේ සම්පූර්ණයෙන්ම හිතේ නිරුද්ධ වෙලා යනවා. මෝහය සම්පූර්ණ හිතේ නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච චිත්ත ස්වභාවයට කියනවා ආශ්‍රව රහිත චේතෝ විමුක්තියක් කියලා. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව රහිත චේතෝ විමුක්තිය. එතකොට එහෙනම් මේ සතර බ්‍රහ්ම විහරණ ගැන අපිට අදහසක් වුණ ගන්න පුළුවන් කෙනෙකුට එතකොට ඒතර රාගයෙන් දේශයෙන් මෝහයෙන් සම්පූර්ණ නිදහස් වෙච්ච හිතට කියනවා අනාශ්‍රව චේතෝ විමුක්තිය. එතකොට එහෙනම් අපිට තේරෙනවා මේ සතර බ්‍රහ්ම විහරණ වඩද්දිත් එතකොට හැබැයි ආශ්‍රව සහිතයි. එහෙමයි ස්වාමී. ඒ වගේ බලවත් දියුණු වෙච්ච මානසික ස්වභාවයක් එතකොට. හැබැයි ආශ්‍රව සහිතයි. එහෙමයි. ඔක තමයි මේ බුද්ධ දේශනාවේ ලස්සන තියෙන විස්තරය. ආයින් එහාට දෙයක් කතා කරන්න දෙයක් නැහැ අපිට. එහෙමයි. ඉන් එහාට දෙයක් ශ්‍රාවකයෙකුට කරන් තියෙන වඩන එක විතරයි. අර්ථකථන දෙන එක නෙමෙයි. ශ්‍රාවකත්වයට පැමිණෙන. ශ්‍රාවකත්වය කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් අදාහගත්ත වැඩුවා. එහෙමයි. ඒ චේතෝ විමුක්තියට අර්ථකථන දෙදී ඉන්න ඕනේ නැහැ. බුද්ධ දේශනාවේ මේ දේවල් වලට අනවශ්‍ය විදිහ අර්ථකථන දෙන්න ඕනේ නැහැ. ඒක අර්ථකථන දෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. ශ්‍රාවකයෙකුට කොහොමද කරන් තියෙන්නේ? නිහතමානීව පිළියරම් වඩන එක දැන් මුදිතාව නම් මුදිතාව වඩන්නේ තියෙන්නේ. වඩන්නේ නැතුව අර්ථකථන දෙදී ඉන්න. එතන මොකද වෙන්නේ? ශ්‍රාවකගේ පසුබිමේ ශ්‍රාවකයා නැහැ. ඔහු ශාස්ත්‍රු පසුබිමියට යනවා. ඒක නිකන් අර මේ වගේ එකක්. දැන් උනාද වර්තමානයේ හැම කාලෙකම වගේ තියෙන එක. ඒතර අපි දෙමව්පියන්ගේ චරිතයයි දෙමව්පියන්ගේ චරිතේ ළමයි පනපවන්න කිව්වොත් මොකද වෙන්නේ? ඒ ළමයිගේ ළමා කාලේ නැති වෙලා යනවා.
ඒ දෙමව්පියන්ගේ චරිතය ළමයි පනපවන්න ගියාට පස්සේ නේද ළමයි අයාල යන්නේ. නැති සම්බන්ධ ඇති කරගෙන නැති ප්‍රශ්න හදාගෙන වෙන්නේ නැද්ද එහෙම? එහෙමයි. ඒතර ඒ ළමයි මේ මොකද වෙන්නේ? ඉගෙන ගන්න ඕන වයසට ඉගෙන ගන්න වෙන්නේ නැහැ ළමයින්ට. ඒ දෙමව්පියන්ගේ වැටෙන්නේ කරන්නේ යන්නේ. සමහර ළමයි හම්බ කරගන්න ආසයි. සමහර ළමයි වෙන වෙන කාම සම්පatti වලට ආසයි. අනියන් ඇසුරු වලට ආසයි. එතන මොකද වෙන්නේ? ඉගෙන ගන්න ඕන වයස ඉගෙන ගන්න බෑ. එහෙමයි. වෙන්නේ නැද්ද එතකොට? ඒතර ඒ ළමයින්ට මොකද වෙන්නේ? ජීවිතේ වෙනසෙන්නේ නැද්ද? වෙනසෙනවනේ. හැබැයි ළමයිට මාතෘත්වයට පීතෘත්වයට එන්න කාලයක් තියෙනවා කවදා හරි දවසක. එහෙමයි ස්වාමී. එන්න ඉස්සෙල්ලා දඟලපු නිසා නේද ප්‍රශ්න තියෙන්නේ. එහෙයි. ආන්නේ වගේ තමයි. ඒතකොට ශ්‍රාවකයා ශාස්ත්‍රුන් වහන්සේගේ පසුබිමට එන්න ගත්තොත් මොකද වෙන්නේ? වෙනසීමක්මයි තියෙන්නේ. දිනුවන්නේ. ගමන අවහිර වෙලා. අවහිරමයි වෙන්නේ. එහෙයි. බුදු කෙනෙක්ගේ ධර්මයට අනවශ්‍ය දේවල් අපි එකතු කර කර අර්ථකථන දෙදී එන්න ගියොත් එහෙම වෙනසීමක් මිසක දිනුවන්නේ. ශ්‍රාවකයෙකුට කරන් තියෙන ගන්නේ මේ ඊ අවබෝධය ඇහුවා හිත ශ්‍රද්ධාව උපදවා ගත්තා. එතන පිහිටලා එයා බ්‍රහ්ම විහරණ වඩන්න නැති ඉන්නේ යාට. ස්වාමීනි උදාාර සම්බුද්ධත්වයේ කෙරෙහි පැහැදීම ඇති කරගන්න යට තියෙන්නේ. එහෙමයි ස්වාමී. ආය වෙන දෙයක් නෙමෙයි. එහෙයි. ඒතර අද ඊළඟ පරයය තියෙන බලන්න ඊළඟ එක ලස්සන වචනයක් තියෙනවා. පින්වත් ගෘහපතිය කියනවා මේ පුණජපරං ගහපති බික්කු සබ්බසෝ රූප සංඥාන සමතික්කම්ම. ඒ වගේම පටික සංඥාන අත්ංගම. නානත් සංඥාන අමනසිකාරා අනන්තෝ ආකාසෝ හි ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති. තව මානසික ස්වභාවයක් වඩන විදියක් විස්තර කරනවා. දැන් මුලින්ම මානසික ස්වභාව හතරක් ගැන කිව්වා ධාන. ඊළඟට කිව්වා චේතෝ විමුක්ති. දැන් කියනවා සමාපatti. ආකාසානං ඡායතන සමාපatti. මේකට කියන්නේ සමාපatti කියලා මේ තුනට කියන්නේ. වෙනස් වචන එතකොට ඒවා. ධාන කියන්නේ නැතුව ධාන කියන්නේ මේවා. එහෙමයි ස්වාමී. එතකොට සමාපatti කියන වචනේ පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමී. එතකොට මේ සමාපatti වඩන විදිහ හරි ආශ්චර්යයි. එතනදිම දැන් අර ධාන හතර වඩනකොට මම කිව්වා මූලික වඩන්න ඕන කිපයක්. මොකද මේ දේශනාවේ තියෙන යා හතර ඉරියව්වෙ මිදගෙන හිත කාමයන්ගෙන් දැන් අපි මං කිව්වේ අර සංකල්පීය රාගයක් අපේ හිතේ තියෙනවා කියලා. මේ ඉෂ්ඨකාන්ත මනාප රූප ගැන හිතේ මේ චිත්‍ර මවමව සතුට වෙන ගතියක් තියෙනවා. වැවිලා යන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය සංසිඳවමින් ඒකත් එක්ක හට ගන්න අකුසල් සංසිඳවමින් ඉඳලා තමයි ධ්‍යාන හතර වඩන්න තියෙන්නේ. එහෙමයි. එහෙම නැතුව එතෙන්ට ගන්න බෑ. ස්වාමීනි ඒ ස්වභාවය සංසිඳවන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒට නැකන් කියන අකුසල. අකුසල හට ගන්නවා ස්වාමීනි එතකොට. අනිවාර්යයෙන්. ඒ ටික දුරු කළාට පස්සේ තමයි එහෙමයි. ධ්‍යාන වඩනවා කියන තැනට එන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් ධ්‍යාන වඩනවා කියන තැනට හිමික පාට එන්න බෑ. දැන් සමහර කට්ටිය ධ්‍යාන වඩන්න යනවා කාලයක් කරලා කියන අනේ මට ඕක හරියන්නේ නැහැ කියලා. ඒ හරියන්නේ නැත්නම් එයාගේ ප්‍රශ්නය තේරුම් අරගෙන නෑ ඉස්සෙල්ලා කාමයන්ගෙන් හිත වෙන් කරන්නයි අකුසලයන්ගෙන් වෙන් කරන්නයි එයා දක්ෂ නැහැ. ඒ ටික දුරු කර කර ඉන්න එයා දක්ෂ වෙන්න ඕනේ ඉස්සෙල්ලා. හතර ඉරියව්ව මේක තමයි කරන්න ඕනේ. ඒක කරලා තමයි ඊට පස්සේ එයා විතක්ක ਵਿਚාර පවත්ත ධ්‍යාන උපද්දීමේ තැනට එන්න ඕන. එතකන් එයාට හතර ඉරියව්වෙම ජීවිතේ කරන්න දෙයක් තියෙන සතුටින්. එහෙසම්. ඊට පස්සේ මෙතන ලස්සන කාරණාවක් කියනවා කොහොමද? රූප සංඥාන සමතික්කම්ම. හරි පුදුමයි ඒක. ඒතර රූප පිළිබඳව තමන්ගේ රූපේ පිළිබඳව ආධ්‍යාත්මය එතකොට මේ එයාගේ සංඥාවක් ඇති වෙන දෙන්නේ සංසිඳෝන්නේ. රූප සංඥාන සමතික්කම්ම පටික සංඥාන අත්ංගම. ගැටෙන යම් මානසික ස්වභාවයක් තියෙනවා නම් ඒකිනුත් හිත නිදහස් කරවලා නානත්ත් සංඥාන අමනසිකාරා විනාශ වෙන්න කිසිම මේ සංඥාවක් හිතේ මානසිකාරය වෙන්න දෙන්නේ නැහැ. මානසිකාරය කරන්නේ එකම එක සංස්කාර මේ මානසිකාරය මොකද්ද? ආකාශය අනන්තයි ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා හිතයි ඉන්න. වෙන මානසිකාර නැත. එහෙමයි. අර මානසිකාරෙම පනපවන්න නම් ඒ මානසිකාරෙම හිතේ බලවත් වෙන්න නම් අර කියන මානසිකාරය වල ටික සංඥා වල ටිකෙන් හිත ඈත් කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඊතර බලන්න ඊතර එතෙන්ට එන්නත් අර මුලින් කියපු දේවල් ටික කරලා තියෙනවා. කොහොමද අර කාමයන්ගෙන් හිත බැහැර කරලා අකුසලයන්ගෙන් බැහැර කරපු හොඳ වඩපු මනසක් තියෙනවා. එහෙමයි. ඒ මනස තුල තමයි රූප සංඥාවෙන් නිදහස් වෙච්ච පටික සංඥාවෙන් නිදහස් වෙච්ච මනසක් ගොඩනගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව බෑ. ඕලාරික වෙන්නේ නැහැ ඒක. සංවේදී වෙන එක මේ වගේ උපමාවක් කියන දේශනාවල තියෙනවා. දැන් උඩ රත්තරන් පොළවේ තියලා ගන්නවා. රත්තරන් ගන්නකොට මහ බොරළු කෑලි, පස් කෑලි එක්කනේ ඉන්නේ. එහෙමයි.
ඒතකොට ඉස්සෙල්ලම මොකද කරන්නේ අපි අර මේ ලොකු පස්ගුලි අයින් කරන එකනේ කරන්නේ. ලොකු පස්ගුලි අයින් කළා ඊට පස්සේ ඊටත් පොඩි පස්ගුලි අයින් කළා ඊට පස්සේ තමයි දූවිලි අයින් කරලා දූවිලි කපාට අයින් කරන්න බෑනේ. දූවිලි පේන්නේ පස්ගුලි තියෙනක. එතකොට සියුම් අංශු ප්‍රකට වෙන්නේ ලොකු ඒවා අයින් කළාට පස්සේ. තේරුණා කාරණේ? ලොකු ඒවා අයින් කළාට පස්සේ තමයි සියුම් ඒවා ප්‍රකට වෙන්නේ. ඒ වගේ තමයි කාමයන්ගෙන් හිත වෙන් කරනකොට තමයි අකුසල් කියන එක ප්‍රකට වෙන්නේ. ඒ වගේ හිත ඈත් කරනකොට තමයි රූප සංඥාව කියන එක ප්‍රකට වෙන්නේ. පටිඝ සංඥා කියන එක ප්‍රකට වෙන්නේ. නානත්ත් සංඥා කියන එක ප්‍රකට වෙන්නේ. කාමයන්ගෙන් ඈත් වෙනකොටම. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තමයි යාට ආකාශය අනන්තයි කියන මානසිකාරය විතරක් හිත පවත්ත ඉන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම හිත පවත්තලා යාට දියුණු කරගන්න පුළුවන් කියන කොහමද? ආකාසානංචායතන සමාපත්තිය ඇති කරන්න පුළුවන් කියනවා. එහෙමයි ස්වාමී. ඒකට කියනවා ආකාසානංචන සමාපත්තිය කියලා. හරි පුදුමයි ඒක. ඒතකොට ඒ සමාපත්තිය බලවත් කරගෙන ශ්‍රාවකයා හිතනවා කියන මේ සමාපත්තියේ පිහිටා ඉඳගෙන කොහමද? මේ ආකාසානංචායතන සමාපatti අபிසංකත මේකත් හටගත්තු එකක්. එහෙමයි ස්වාමීනි. විශේෂයෙන් හටගත්තු එකක් මේක. ඇයි ඉතින් රූප සංඥාවෙන් හිත ඈත් කරලා පටිඝ සංඥාවෙන් හිත නිදහස් කරගෙන නානා සංඥා මෙනෙහි නොකර මහා වීරිය කළා නේද කොට කරන්නේ. ආකාශය අනන්තයි කියලා හිතා ඉඳලා ඇති කරගත්තු එකක් නේ නා අபிසංකතං කියලා කියන්නේ ඒක. එහෙයි ස්වාමී. අර හේතු ගොඩෙන් තමයි මේක හටගන්නේ. ඒ හේතු ටික නැත්තම් මේක මනසේ හටගන්නේ. ඒකයි අபிසංකතං කියන වචනේ පාවිච්චි කරන්නේ. විශේෂයෙන් හටගත්තු දෙයක්. එහෙයි ස්වාමීනි. හේතු රහිතව හටගත්තු එකක් නෙමෙයි. ඒ අර හේතු ටික හදිසියෙන් රූප සංඥා සිහි කරන්න ගත්තොත් එහෙම නානා සංඥා සිහි කරන්න ගත්තොත් එහෙම මේක නැති වෙලා යනවා. එහෙමයි. එහෙනම් මේ අபிසංකතං කියන කාරණේත් විශේෂයෙන් තේරුම් ගන්න ඕන එකක්. එහෙනම් අபிසංකතං කියන්නේ හේතුව මොකද්ද? එතකොට රූප සංඥා මෙනෙහි නොකර, පටිඝ සංඥා මෙනෙහි නොකර, නානා සංඥා මෙනෙහි නොකර ආකාශය අනන්තයි කියලා එක විතරක් මෙනෙහි කරලා ඇති කරගන්න හේතු වලින් තමයි ඒකට ඇති වෙලා තියෙන්නේ ඒක මනස. ඒ නිසා තමයි ඒකට කියන්නේ අபிසංකතං විශේෂයෙන් හටගත්තු. අபிසංචේතිත කොමකින්ද හටගත්තේ? චේතනාවයි. එහෙමයි. මොකද චේතනාව? ආකාශය අනන්තයි කියලා චේතනාවෙන් තමයි මේක හටගත්තේ. එහෙමයි. ඒක වචන දෙක පාවිච්චි කරන්නේ ඒ නිසා තමයි. අபிසංචේතිතං යංකෝපන කිංචි අபிසංකතය යමක් එහෙනම් විශේෂයෙන් හටගත්තනම් අபிසංචේතිතං චේතනාවේ නිර්මාණය වුණා නම් තදනිච්චා. එහෙනම් මේක අනිත්‍යයිනේ. එහෙමයි. ඒ අර හේතු ටික නැති වෙච්ච ගමන් මේක නැති වෙලා යනවා. නුවණ නේසාන. නුවණ එතන තමයි. එතන තමයි ධම්මවිචේ වෙන්නේ. ඒ ස්වාමීනි. ඒ වගේම දැන් නිරෝධ ධම්මන් තියෙන මේක හේතු නැති වෙනකොට මේක නිරුද්ධ වෙලා යනවා. මේක නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. කියලා දැනගන්නවා කියනවා. සෝතත්ත ටිතෝ ආසවානං කයම් පාපුනාති. එතකොට මොකද වෙන්නේ? හිත ආශ්‍රවයන්ගෙන් එයා හොඳට වැඩෙලා නම් තියෙන නිදහස් වෙලා යනවා කියලා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. ඒතර බලන්න එන ආශ්‍රවයන්ගෙන් නිදහස් කරන්න ඉස්සෙල්ලා අපිට තේරෙන්න ඕන මේ සිත යම් තැනකට ගේන්න ඕන. එහෙමයි ස්වාමීනි. එතකොට අපිට මේ හිතුණු විදියට පුරාජේරු දොඩ තමන්ගේ මතිමතාන්තර කතා කර අර මේ විසිරුණු වචන වලින් පුද්ගලික මතවාද වලින් ඇලුණු වචන වලින් ඒතර මේ වචන තියෙන නම් මේ මනස කොච්චර එතන පිහිටලාද ඒගොල්ලන්ට. එහෙම මේ නිවනකට හිත පිහිටවන්න බෑ. ස්වාමීනි කෙතරම් මේ ලාමක බවද්ද උදාර සාත්‍රු සම්පත්තිය අපිට තියෙනවා. හරි දැන් පැහැදිලිවම තේරෙනවනේ අපිට මේ දැන් මේ පුරාජේරු දොඩෝමින් වහසිබස් දොඩෝමින් තමන්ගේ මතිමතාන්තර ඔස්සේ මේ යන්නේ මෙතෙන්ට මනස ගෙනල්ලද? එහෙමයි ස්වාමී. කිසි දෙයක් නැහැනේ. ස්වාමීනි අත්‍තරම දැන් මිනිහෙක් වෙලා ඉපදුනාට පස්සේ ඇත්ත වශයෙන්ම අපිට දෙන්න කොච්චර කුඩා මේ වැටහීමක්ද කුඩා නුවණක්ද ස්වාමී. ඒකනේ. එතෙන්ට එන දක්ෂණය. එතෙන්ට එන දක්ෂණය. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙයි ස්වාමීනි. ඉතින් ඒතර බලන්න බුදුරජාණන් දේශනා කළේ ඒකයි අපි මේ ඒක නිසා අර කුඩා මනසේ ඉඳලා මේ ලෝකේ දේවල් මැන විශේෂයෙන්ම හානි කරන දේ තමයි බුද්ධ ශාසනයකට ඇවිල්ලා Tamanට ඕන හැටි දඟලන්න නම් එපා. එහෙමයි. කල්ප ගානකට බුද්ධ ශාසන නොලැබෙන තැන එතන. එහෙමයි. නොලැබෙන්න හේතු වෙන දෙයක් ඒක. මේ බුද්ධ ශාසනයකට ඇවිල්ලා චීවරයක් දරාගෙන කිස් ටික බාගත්තු ගමන් මහත්තයා මිනිස්සු පුදන්නේ අපේ චීවරයට නෙමෙයි. ඒතර අපිට නෙමෙයි ඇත්තට මේ පුදලා තියෙන්නේ.
අපිට පුදනවා කියලා හිතනවා නම් මේ චීවරේ ගලවල කෙස් ටික මේ වවන්න පටන් ගන්නවා. පිදිලි ඉවරයි. එහෙමයි. වැඳිලි ඉවරයි. අපිට මේ පුදන්න පටන් ගන්නේ බුදු කෙනෙක්ගේ තියෙන අසිරිය බුද්ධ ශාසනයක අසිරියක් මේ තියෙන්නේ. එහෙමයි. ඊ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ ශ්‍රී නාමයට මිනිස්සු වඳින්න මේ අපි ඉස්සරහා පවා. එහෙමයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ අර කුඹුරක් දිහා දැකලා මේ වගේ මේ චීවරයක් මහන්න මේ සංඝයාට කියලා ඒ චීවරේ සිහිකර මේ මිනිස්සු වඳින්නේ අරහත් දජයට මේ වඳින්නේ. එහෙමයි ස්වාමී. මේ චීවරය පවා මහා පූජනීයයි. ත්‍රිවන් බුද්ධ ශාසනයකට ඇවිල්ලා මේ තමන් වෙනසෙන තැනට ඉන්න හොඳ නැහැ. මේ ධර්මයේ තමන්ට ඕන හැටි පාවිච්චි කරන එක. එහෙමයි. ස්වාමිනී ශ්‍රාවකයාගේ යුතුයකම මොකද්ද? භාග්‍යවතුන් වහන්සේගේ විනිශ්චය විමසන්න. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ විමසන්න. අපේ අදහසට යන්න අවශ්‍ය වෙන්නේ කියලා නිහතමානී වෙන්න තියෙන ඉඩකඩ ස්වාමීනි. එතෙන්ට එන්න තියෙන ශ්‍රද්ධාවෙන්නේ. එහෙමයි ස්වාමීනි. මුතර මේ ශ්‍රද්ධාව උපදවන්න තියෙන්නේ ධර්මයෙන්මයි. එහෙයි ස්වාමී. ධර්මයේ කියව. දැන් මේ බුද්ධ දේශනා කියවන්න දැන් බලන්න දැන් මේ දේශනාවක් මේ පොඩි කොටස ගත්තත් අපිට ආනන්දයන් වහන්සේගේ ජීවිතේට මේක ආවේ ශාස්ත්‍රුන් වහන්සේගෙන්නේ. එහෙමයි. ඒතර ශාස්ත්‍රුන් වහන්සේනේ එතකොට මේ අපි කවුද දසම කියන ගෘහපතිතුමා අහනකොට මේ එකම එක ධර්මයක් සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්බුදුරජාණන් වහන්සේ නිවන පිණිස ඍජුවම හේතු වුණ එකම දහමක් කියන්න කිව්වට පස්සේ මේ නිවන් මඟ වල ගොඩක් විවර කරන්නේ. එහෙමයි. ඒතර බලන්න ඒතර කොච්චර සුන්දර කාරණාවද මේ කාරණේ හරියට තේරුම් ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න ඕනනේ. එහෙමයි. ඒතර ධානය 4 ගැන කියද්දි කිව්වකද කාමයන්ගෙන් හිත ඉස්සෙල්ල බැහැර කරන්න දක්ෂ වෙන්න ඕන අකුසලයන්ගෙන් බැහැර කරලා මේ කියන විතරක මානසික පුරුදු කළා ධානයක් වඩලා ඒකෙන් නිකිලස් කරවන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒතර මනස යම් සිටුේෂන් එකකට ගෙනල්ලා එක තැනකට ගෙනල්ලා එතනින් තමයි නිකිලස් කරවන්න තියෙන්නේ. ඒකට තියෙන බැඳීම ඒක මේ එතකොට ඒකට තියෙන බැඳීම නැති කරන්නේ එතනින් තමයි. මේ විදර්ශනාවයි. මොකක්ද විදර්ශනාව? එතකොට හිතට උපද්දනවා තමන් වෙහෙස මහන්සි වෙලා ඇති කරගත්තු යම් ආකාසානංචායතන සමාපත්තියක් තියෙනවා නම් හිතේ ස්වභාවය තමයි යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්‍ර විනන්දිනි. තත්‍ර කියලා කියන්නේ දැන් මනස තුල යම් දෙයක් උපද්දනවද උපද්දන දේ තුල චන්දරාගෙන් බැඳිනවා. එහෙමයි. ඒක හැටි. එහෙයි ස්වාමී. එහෙනම් එතකොට ආකාසය අනන්තයි ආකාශය අනන්තයි කියලා යම් දෙයක් කාලයක් වැඩුවට පස්සේ ඒකටත් මානසිකත්ව බැඳෙනවා. ඒතර මේ බැඳිච්ච මානසිකත්ව ගලවන්නේ කොහොමද? මේකේ අනිත්‍ය විමසලා. එහෙමයි. අபிසංකතං අபிසංචේතිතං. ඒතර මේක යමක් යම් කෝපනකින්චි අபிසංකතං අபிසංචේත යමක් අනිත්‍ය නම් සංකතන එහෙනම් මේක අනිත්‍ය. මේ හටගත්තු දෙයක් නම් චේතනාත්මකව නම් මේක හැදුනේ මේක අනිත්‍යයි. එහෙමයි. මේක නැසිලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒකට එහිම සිහි කරවන්න පුරුදු වෙනකොට මොකද වෙන්නේ? එතන යම් ආශ්‍රවයක් තියෙනවද? ඒ ආශ්‍රවයෙන් හිත නිදහස් වෙලා යනවා. එහෙමයි ස්වාමී. අන්න එතකොට එහෙම නැත්තම් මොකද කියන්නේ? අර ඒකට බැඳිච්ච දෙකට කියන ධම්ම රාගය කියලා. මෙතන ලස්සන වචනයක් තියෙනවා තේනේම ධම්ම රාගේන. එහෙයි. තාය ධම්ම නන්දිය. එතන තියෙන ධර්ම රාගේ බලවත් නම් ඒ වෙලාවේ ඉපදුණු ආකාසානංචායතන සමාපත්තියට ආධ්‍යාත්මයේ තියෙන ඇල්ම බලවත් නම් කැමැත්ත බලවත් නම් මොකද වෙන්නේ? ආශ්‍රයයන්ගෙන් හිත නිදහස් වෙන්නේ නැහැ. පංචන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛය. එහෙනම් ඕරම්භාගී සංයෝජන පහ සංසිඳිලා දුරු වෙලා ඔයා උපදිනවා කියන කොහෙද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. එහෙමයි. තත්ත පරිනිබ්බායි අනාවත්ති ධම්මෝ. ආයි පල්ලෙහාට එන්නේ නැහැ කියනවා. එහෙදිම නිවිල යනවා කියන ඊටු පොඩ්ඩ. එහෙමයි. හරි පුදුමයි මේ ජීවිතේ නිවා ගන්න තියෙන ලස්සන ධර්ම. ජීවිතේ නිවා ගන්න තියෙන තැන. එහෙමයි. නිවා ගන්න නම් එයා දක්ෂ වෙන්න ඕන. එහෙනම් ඉස්සෙල්ලා බලන්න දැන් කාමයේ අතහැරලා එහෙනම් කාමයන්ගෙන් හිත නිවා ගන්නත් එහෙනම් දැන් කාමයට බැඳිච්ච මනස එහෙනම් එතන ගලවන්න තියෙන ක්‍රමය කුමක්ද? කාමයන්ගේ ආදීනව විමසලා. එහෙමයි ස්වාමී. දැන් අපි පොතලී සූත්‍රය කතා කළේ. ඒතර කාමයන්ට බැඳිච්ච මනස එතනින් ගලවන්න ඕන නම් කාමයන්ගේ ආදීනව විමසනවා. ඒතර කාමයන්ගේ ආදීනව විමසලා අකුසලයන්ගේ ආදීනව සිහි කර මනස ඈත් කරවල තමයි ආශ්‍රවයන්ගේ නිදහස් කරවන්නේ.
ඉතින් ඒකට පෝතලී සූත්‍රයේ බොහොම ලස්සන විග්‍රහයක් තිබ්බා. ඒතර කාමයන්ගෙන් අකුසලයන්ගෙන් බැහැර කළා එහෙම නැත්නම් එයාට මේ සමාධි ධානය උපදින්න පුළුවන්. ධාන සපේ විදලා ඒ ධර්ම රාගයට මේ යම් තියෙනවනම් ධර්ම රාගයක් තියෙනවනම් ධර්ම රාගය අනිත්‍ය වශයෙන් මසලා හිත නිදහස් කරගන්න පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් මෙතන තියෙකත් තමයි සමාපත්තියකට ඇවිල්ලා. මේවට කියන්නේ කොහොමද සමාපatti? මෙතන දැන් කියන්නේ ආකාසානංචායතන සමාපත්තියට උපද්දක ඇති කෙනෙක්. එහෙමයි. ඒ කාලේ හිටියා දැන් ආලාර කාලාම කියලා කියන්නේ ආකාසානංචායතන සමාපatti උපදවගත්තු කෙනෙක්. එහෙමයි. අපි ඊළඟ දවසේ කතා කරමු ආලාර කාලාමගේ සමාධිය ගැන මේ පුදුම විස්තරයක් තියෙනවා. ඊළඟ දවසේ මම ඒක විස්තරය කියන්නම්. මහා ගැඹුරු සමාධියක් ඒක. එහෙමයි සම්. ඒකයි ඉතින් ඒකෙන් හිත නිදහස් කරගන්න අමාරුයි කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කළ මේ අපගේ ආනන්දයන් වහන්සේ දේශනා කළා අයම්පිකෝ ගහපති තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන පින්වත් ගෘහපති සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ විස්මතු කොට වදාළ පනවා වදාළ එකම එක දහමක් ඇද්ද නිවන පිණිස ඒකාන්තයෙන් උපකාර කරවන නිදහස් නොවුණු සිත නිදහස් කරවන ආශ්‍රවයන්ගෙන් ආශ්‍රව ක්ෂය නොවෙච්ච හිත ආශ්‍රවයන් ක්ෂය කරවන යම් දහමක් ඇද්ද නිවන පිණිස පවතින යම් දහමක් ඇද්ද මෙයත් ඒ දහමක් කියලා කියනවා. මොකද්ද? ආකාසානංචායතන සමාපත්තියට. එහෙමයි. එනවා ඇවිල්ලා කොහොමද කරන්නේ? සකස් වෙච්ච දෙයක් බව, අනිත්‍ය දෙයක් බව, හේතුනේ නැතිවීමෙන් නැතිලා යන දෙයක් බව විමසලා ඇති කරගන්න දෙයක්. හරි අසිරිමත්නේ. එහෙමයි ස්වාමීනි. කොච්චර සුන්දර මේ නිවන් මඟ පැහැදිලිද? ස්වාමීනි මෙතරම් පාරිශුද්ධ පවිත්‍රව පැහැදිලිව හදවතක් හිතක් විනිවිද දකින්න පුළුවන් වන්නේ සර්වඥතා ඥානෙ. සර්වඥතා ඥානෙට පමණයි. එහෙමයි ස්වාමීනි. තිවන් වූ ශාස්ත්‍රූත්වයක සරණ දෙව් මිනිස් ලෝකයාට විවර කරන්නට මේ පින්වත් පිරිස ගත්ත මේ මහන්සිය සසර පුරාවට ඒ අසිරිමත් වූ සරණෙන් පිළිසරණ ලැබලා සසර දුක් දුරු කර ගැනීම පිණිසම මේ පුණ්‍ය සම්පත්තියත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් නිවන පිණිස පවතින එකම දහමක් පිළිබඳ වදාළ දහම් පරයයන් අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම සම්බුද්ධ භාෂිතයන් අපට අනුකම්පාවෙන් පෙන්වා වදාලා අපි හැමදෙනාම අපට අනුකම්පා ඇති ඒ පූජනීය මහා සංඝරත්නය ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි උදාවනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්මදේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බටුවත්ත පාසල් මාවත නොම්බර 400 B නිවසේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී UA පද්මශීලී පින්වත් මහත්මිය විසින් මීට වසර 15කට පෙර මිය පරලෝකයේ UA පීටර් සිඤ්ඤෝ පින්බර පියාණන්ට ඒ වගේම PG ඇලෙන්නෝනා මෑණියන්ට පින් අනුමෝදන් කරන උදාර අදහසින් ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා ඒ වගේම සක් දෙවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් පරම පූජනීය කල්යාණ මිත්‍ර මේ දහම් මඟ විවර කළ දුන්නු අපගේ ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. දෙව් මිනිස් ලෝකයාට මේ කරගෙන යන උතුම් සදහම් සේවාව බොහෝ කල් කරගෙන යන දෙවියෝ උපකාර කරත්වා. තුනුරුවනි අනන්ත ආශිර්වාද සැලසේවා.
ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පින් මීට වසර 15කට පෙර මිය පරලෝකයේ UA පීටර් සිඤ්ඤෝ පියාණන්ට PG ඇලන් නෝනා මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම තමයි නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය බටුවත්ත පාසල් මාවතී පදිංචි විශ්‍රාමික හෙද නිලධාරණී UA පද්මශීලී පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමනපාල රුද්‍රිගෝ ස්වාමියාටත් සුබානි ලංකා දියණියට හසන්ත පුතණුවන්ට හර්ෂ බෑණනුවන්ට දිලුම් ලේලියට අනුහස් අකීන් තිනායා සෙනායා සහ උනායා යන දුවදරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ උත්තම සම්බුද්ධ භාෂිතය අද දවසේත් පහදා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන බටුවත්ත පාසල් මාවත අංක 400 B නිවසේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී UA පද්මශීලී මහත්මිය ප්‍රධාන පින්වන්ත හැමදෙනා අපි ඊටම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම පින්වන්ත ඔබ හැමදෙනාමත් ඊටම දයාවෙන් සිහිපත් කරගන්න අතර අපි සුපුරුදු ලෙසින් ඔබට ආරාධනා කරනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය දුර්ලභ ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් ආපදා සම්පන්න කාලවකවානුවක් ලෝකේ පුරා නිර්මාණය වන අවස්ථාවේ මාතෘ භූමියට ඒ තත්ත්වයේ පොදුයි. ඉතින් අපට අත්‍යසිල්ල තිබෙන්නේ තුනුරුවන පාමුලමයි. තුනුරුවන පාමුලට පැමිණ ජීවිත සූපත් කරගන්න හැම දිනාටම වාසනාවන් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. අපි මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.